හොඳයිලම එතකොට අපි කතා කරන්න යන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි දන්නවා විශාල තොගයක් ඇනවුම් කරත් මුළු පිරිවැය අඩු කරගන්න බෑ. කුඩා තොගයක් ඇනවුම් කරත් මුළු පිරිවැය අවම කරගන්න බෑ කියලා. ඒ කියන්නේ විශාල තොගයක් ඇනවුම් කරොත් වෙන්නේ ඇනවුම් කිරීමේ පිරිවැය අඩු වෙනවා නේද? තබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. හරිද මං කිව්වා? විශාල තොග ගෙනාවොත් ලබා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. නමුත් තබා ගැනීමේ පිරිවැය වැඩි වෙන නිසා විශාල තොග ගෙනල්ලා හරියන්නේ නැහැ. තොග ප්‍රමාණයක් ගෙනල්ලා හරියන්නේ නැහැ. ඒ වගේම කුඩා තොග ගෙනාවොත් වෙන්නේ ලබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. තබා ගැනීමේ පිරිවැය අඩු වෙන නිසා කුඩා තොග ප්‍රමාණයක් ගෙනල්ලා හරියන්නේ නැහැ. විශාල තොග ප්‍රමාණයක් ගෙනල්ලා ඇනවුම් කරලා හරියන්නේ නැහැ. විශාල ඇනවුමක් නේද? විශාල ඇනවුම් ප්‍රමාණයක් කරලා හරියන්නේ නැහැ. කුඩා තොගයක් ඇනවුම් කරලා හරියන්නේ නැහැ. එහෙනම් කොච්චර ප්‍රමාණයක්ද ඇනවුම් කරන්නේ? කියන එක අපිට හොයලා බලන්න වෙනවා. ඒක තමයි අපි ආර්ථික ඇනවුම් ප්‍රමාණයෙන් ගණනය කරන්නේ. විශාල තොගයක් ගෙනල්ලත් වැඩක් නැත්තම්. කුඩා තොගයක් ගෙනල්ලා ඇනවුම් කරලා වැඩකුත් නැත්තම් කොච්චර තොග ප්‍රමාණයක්ද වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය කොච්චරක්ද? එතකොට එතනදී දෙකම අඩු වෙන්න ඕනේ. මේකත් අඩු වෙන්න ඕනේ. ලබා ගැනීමේ සහ තබා ගැනීමේ පිළිවෙල දෙකම අවම වෙන්න ඕනේ. එතකොට අපි කියනවා ව්‍යාපාරයක තොග සම්බන්ධ නේද? ව්‍යාපාරයක තොග සම්බන්ධ මුළු පිරිවැය ටෝටල් කොස්ට් එක නේද? මුළු පිරිවැය අවම වෙන්න නම් මේ වැඩ දෙක කරලා හරියන්නේ නැහැ. මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. ව්‍යාපාරික තොග සම්බන්ධ මුළු පිරිවැය අවම කර ගැනීම සඳහා වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එතකොට ව්‍යාපාරයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි අඩුවන විදියට වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය තමයි අපි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එතකොට ආර්ථික ඇනවුම් ප්‍රමාණය තමයි වඩා යෝග්‍ය යම්කිසි ඇනවුමක් කරද්දී අපි ලබාගත යුතු භාණ්ඩ ඒකක ප්‍රමාණය හරියටම දැනගන්න. එතකොට ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී ඇත්තටම පිරිවැය අඩුවීමක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ලබා ගැනීමේ පිරිවැයයි තබා ගැනීමේ පිරිවැය දෙකම සමස්තයක් වශයෙන් අවම වීමක් අපිට ඔතනදී දකින්න පුළුවන්. එතකොට ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ ව්‍යාපාරික තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය තමයි අපි කියන ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. අපි ඒක ප්‍රස්තාවයකින් අපිට නිරූපණය කරන්න පුළුවන්. ආර්ථික ඇනවුම් ප්‍රමාණය අපි මේ පැත්තෙන් පිරිවැය පෙන්නනවා. මේ පැත්තෙන් ඒකක ප්‍රමාණය පෙන්නනවා. එතකොට අපි දන්නවා තොග ලබා ගැනීමේ පිරිවැය මෙන්න මේ වගේ. තොග තබා ගැනීමේ පිරිවැය මෙන්න මේ වගේ. නේද? එතකොට අපි භාණ්ඩයකක මෙච්චර ප්‍රමාණයක් ඇනවුම් කළොත් අපි දන්නවා මේක ලබා ගැනීමේ පිරිවැය මේක තබා ගැනීමේ පිරිවැය. එතකොට මෙච්චර ප්‍රමාණයක් කියන අඩු තොග ප්‍රමාණයක් නේ. එතකොට අඩු තොගයක් කුඩා තොග වශයෙන් ඇනවුම් කරොත් අපි දන්නවා තොග මේ කුඩා තොග වශයෙන් ඇනවුම් කරොත් තොග ලබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. මේ තියෙන තොග ලබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. හැබැයි තොග තබා ගැනීමේ කුඩා තොග තිබ්බොත් ලබා ගැනීමේ කුඩා තොගයක් ඇනවුම් කරොත් මේ කුඩා තොගයක් අඩු තොගයක් ඇනවුම් කරොත් ලබා ගැනීමේ පිරිවැයනේ මෙතනට ආපුවම අපි ස්පර්ශ වෙනකොට ලබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. හැබැයි මෙතනදී ස්පර්ශ වෙන්නේ තබා ගැනීමේ පිරිවැය නම් අඩු වෙනවා. මේ තියෙන මෙන්න මේ අවස්ථාව.
කුඩා තොගයක් ඇනවුම් කරොත්. එතකොට කුඩා තොගයක් ඇනවුම් කරොත් මෙහෙට යන්න යන්න තොග ඒකක ප්‍රමාණය වැඩි වෙන්නේ. අපි හිතමුකෝ මෙතන 200ක් කියලා තොග ටොන් 200ක්, ටොන් 400ක්, ටොන් 600ක් කොහොම කියලා. ටොන් 400ක් මම මේ හරියට විතර ගන්නම්කෝ. ඒක නිසා ටොන් 400 පිළිතන්න ගන්නවා. එතකොට අපි ටොන් 400ක් ඇනෝම වැඩියෙන් ගෙනාවොත් තොග එතකොට අපි ටොන් 600ක් ගමුකෝ. ටොන් 600ක් විශාල තොග ගෙනාවොත් තොග ලබා ගැනීමේ පිළිවෙල දැන් අඩු වෙනවා. නේ? තොග ලබා ගැනීමේ පිළිවෙල මෙතන මේ ප්‍රමාණය තොග තබා ගැනීමේ පිළිවෙල මෙන්න මෙතන අපිට දකින්න පුළුවන්. sorry. අපි ටොන් 600ක් ගෙනාවොත් තොග ලබා ගැනීමේ පිළිවෙල මෙතන තොග තබා ගැනීමේ පිළිවෙල මෙන්න මේ හරියට විතර යනවා. නේද? විශාල තොගයක් ඇනවුම් කරොත් ඇනවුම් කිරීමේ පිළිවෙල මෙතනින් පෙන්නන්නේ. විශාල තොගයක් ඇනවුම් කරොත් ඇනවුම් කිරීමේ පිළිවෙල අඩු වෙනවා. උඩට ගියා රේඛාව ස්පර්ශන කරන මෙතනට ආපුවම විශාල තොගයක් ඇනවුම් කරොත් ඇනවුම් කිරීමේ පිළිවෙල අඩු වෙනවා. හැබැයි ඒකක 600ක් ඇනවුම් කරොත් තොග මෙතන තබා ගැනීමේ පිළිවෙලක් නේ. තබා ගැනීමේ පිළිවෙල වැඩි වෙනවා. ඒ නිසා මේ දෙකම හරියන්නේ නැහැ කිව්වේ අපි ඒකයි නේ. විශාල තොගයක් ඇනවුම් කරත් කුඩා තොගයක් ඇනවුම් කරත් මුළු පිළිවෙල අඩු වෙන්නේ නැහැ. ඒ නිසා වඩා යෝග්‍ය වෙන්නේ මෙන්න මෙතන. මෙතනදී අපි කියනවා නේද? අපි හිතමුකෝ ඒකක 300ක් කියලා මෙතන. මෙන්න මෙතනදී ඒකක අපි ගමු 200යි මෙතනට එන්නේ 300. අපි 275ක් කියලා ගමුකෝ. එතකොට 275 දී මෙන්න මෙතනදී මේ පිළිවෙල දෙකම අවම වෙන එකම තැන තොග ලබා ගැනීමේ පිළිවෙල තොග තබා ගැනීමේ පිළිවෙල වක්‍ර දෙක එකිනෙකට ඡේදනය වන තැන හැර මෙතන හැර වෙන ඕනම තැනකදී මේ එක පිළිවෙලක් අඩු වෙනවා එක පිළිවෙලක් වැඩි වෙනවා. අපි චුට්ටක් පැහැදිලිව ඇඳලා බැලුවොත් ලබා ගැනීමේ පිළිවෙල තබා ගැනීමේ පිළිවෙල. මෙතනදී තමයි පිළිවෙල වර්ග දෙකම අවම වෙන්නේ ලබා ගැනීමේ පිළිවෙල සහ තබා ගැනීමේ පිළිවෙල. අපි ඒ වක්‍රයට එහා තැනක් බැලුවොත් අපි ගත්ත 200 කියලා ඒක ඉස්සෙල්ලා නේ. වක්‍රයට මෙහා තැන ඡේදනය වන ලක්ෂයට එහා තැනක් ගත්තොත් අපි ගත්තේ 600 නේ. එතකොට අඩුවෙන් තොග ඇනවුම් කරොත් වැඩියෙන් තොග ඇනවුම් කරොත් නේ. එතකොට හැමතිස්සෙම මේක පහලින් මේක ඉහළින් තියෙන්නේ නේ. එතකොට එක පිළිවෙල වක්‍රයක් යටින් එක පිළිවෙල වක්‍රයක් උඩින් කියන්නේ එකක් අඩුයි එකක් වැඩි කියන එකයි. ඒතර මෙතනදිත් එහෙමයි නේ. ඒකක 600 දී එකක් යටින් තියෙනවා එකක් උඩින් තියෙනවා. ඒ කියන්නේ එකක් අඩුයි එකක් වැඩි. එතකොට 200ක් ගෙනාවොත් අපි දන්නවා තොග අඩුවෙන් ගෙනාවොත් මේකනේ පහලින් තියෙන්නේ මේක අඩුයි මේක උඩට ගියාමනේ මේක වැඩි. එතකොට මේ තොග ටිකක් ගෙනාවොත් තබා ගැනීමේ පිළිවෙල අඩු වෙනවා. ඒක යටින් තියෙන මේ පිළිවෙල උඩින් තියෙන මේ පිළිවෙල වැඩි. එතකොට විශාල තොගයක් ගෙනාවොත් එහෙම මේ මේක අඩුයි මේක යටින් තියෙන මේ වක්‍රය උඩින් තියෙන මේක වැඩි. අපි දන්නවා විශාල තොගයක් ගෙනාවොත් ලබා ගැනීමේ පිළිවෙල අඩු වෙනවා තබා ගැනීමේ පිළිවෙල වැඩි වෙනවා. එතකොට මේ ලක්ෂයට මේ පැත්තෙන් උනත් ඕනම අවස්ථාවකදී පිළිවෙල එකක් වැඩි වෙලා එකක් අඩු වෙනවා තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ලක්ෂයට මෙහා බැලුවත් එක පිළිවෙලක් යටින් මේ ලක්ෂයට මෙහා ඇත්තටම තබා ගැනීමේ පිළිවෙලට ඉහළින්නේ ලබා ගැනීමේ පිළිවෙල තියෙන්නේ. ඒතකොට එක ලබාගෙන මේ ලක්ෂයට මෙහායින් හැමතිස්සෙම
ලක්ෂයට මෙහායින් හැමතිස්සෙම තබා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. ලබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. ලක්ෂයට මෙහා පැත්ත බැලුවොත් එහෙම ලබා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. තබා ගැනීමේ පිරිවැය නේද? මේක උඩින් තියෙන තබා ගැනීමේ පිරිවැය. එතකොට තබා ගැනීමේ පිරිවැය වැඩි. ලක්ෂයට මෙහා පැත්තෙන් ලබා ගැනීමේ පිරිවැය අඩු. එතකොට ලක්ෂයට වමෙන් සහ දකුණෙන් හැමතිස්සෙම එක පිරිවැයක් වැඩි එක පිරිවැයක් අඩුයි. නමුත් මෙතනදී විතරයි ඇත්තටම ලබා ගැනීමේ සහ තබා ගැනීමේ පිරිවැය දෙකම අඩු වෙන මේ එකම තැන මෙතන. එතකොට මෙතනින් එන්නේ සමච්ඡේදන ඒකක ප්‍රමාණය. අපි ගමුකෝ මෙතන 200යි මෙතන 250ක් කියලා නිකමට. එතකොට මේක තමයි ඒකක මෙතන දාන්නේ ඒකක ගණනනේ ඒකක ප්‍රමාණය. එතකොට මේක තමයි ආර්ථික ඇනෝ ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි කියනවා තොග ලබා ගැනීමේ පිරිවැය සහ තොග තබා ගැනීමේ පිරිවැය අවම වන අවස්ථාවේදී තමයි මුළු පිරිවැය අවම වෙන්නේ. මුළු පිරිවැය අවම වෙන්නේ. total cost එක අවම වෙන්නේ. මුළු පිරිවැය වක්‍රය අවම වෙන එකම තැන. නේද? අපි දන්නවා මේ පිරිවැය වක්‍රයක් මෙහෙම ඇඳම පිරිවැය අඩු මෙතන මෙහෙට යන්න යන්න පිරිවැය වැඩි වෙනවා. මෙහෙට යන්න යන්න පිරිවැය වැඩි වෙනවා. ඉහළ මේ පැත්ත පිරිවැයක් මේ පැත්තට එන පිරිවැයනේ. ලක්ෂයෙන් අවම ලක්ෂයෙන් මෙහාට ගියත් පිරිවැය වැඩි වෙනවා. අවම ලක්ෂයෙන් එහාට ගියත් පිරිවැය වැඩි වෙනවා. මෙතන විතරයි එකම තැන මුළු පිරිවැය අවම වන. එතකොට මෙන්න මේ ලක්ෂයේදී විතරයි පිරිවැය අවම වෙන්නේ. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය EOQ කියලා. මේක ආර්ථික ඇනවුම් ප්‍රමාණය මේක තමයි ආර්ථික ඇනවුම් පිරිවැය. ආර්ථික ඇනවුම් පිරිවැය. කියලා අපිට මේ ප්‍රස්තාරය මේ විදිහට පෙන්නන්න පුළුවන්. අපි ඉස්සලම ලියාගමු නිර්වචනය මොකක්ද ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ කියලා. ලියමු ව්‍යාපාරයක තොග සම්බන්ධ ආර්ථික ඇනවුම් ප්‍රමාණය නිර්වචනය ව්‍යාපාරයක තොග සම්බන්ධ ව්‍යාපාරයක තොග සම්බන්ධ ව්‍යාපාරයක තොග සම්බන්ධ මෙතන අපි පැහැදිලි කරා ව්‍යාපාරයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි ව්‍යාපාරයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි මුළු පිරිවැය අවම වෙන්නේ මෙතන මේ ඡේදන ලක්ෂ්‍යදි විතරයි. ව්‍යාපාරයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය මේකේ විදිහට නම් 250යි. වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය 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 ආර්ථික ඇනවුම් ප්‍රමාණය ලෙස හැඳින්වේ. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ලෙස හැඳින්වේ. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ලෙස හැඳින්වේ. එතකොට 250ට වඩා අඩුවෙන් ගෙනාවත් පිරිවැය වැඩි වෙනවා මුළු 250ට වඩා වැඩියෙන් ගෙනාවත් ඔබ දන්නවා අනිවාර්යයෙන්ම නේ 250ට වැඩියෙන් අඩුවෙන් ගෙනාවත් පිරිවැය වැඩි වෙනවා 250ට වැඩියෙන් ගෙනාවත් පිරිවැය වැඩි වෙනවා 250 තමයි තොග ලබා ගැනීමේ තබා ගැනීමේ පිරිවැය අඩු අවම වන එකම අවස්ථාව වෙන්නේ. වරකට ඇනවුම් කළ තොග ඒකක ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණය වේ. ඒක තමයි ප්‍රධාන නිර්වචනය. ව්‍යාපාරික තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ තොග ඒකක ප්‍රමාණයට අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. ඕන මෙහෙම කියන්නත් පුළුවන් අලුච්ඡේදකින් අපිට මෙහෙම කියන්නත් පුළුවන් අහගන්නකො. අපිට කියන්න පුළුවන් මෙහෙම තොග ලබා ගැනීමේ පිරිවැය හා තොග තබා ගැනීමේ පිරිවැය එකිනෙකට ඡේදනය වන ලක්ෂයට අදාළ තොග ඒකක ප්‍රමාණයත් අපිට කියන්න පුළුවන් ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. අපේ ඔරිජිනල් නිර්වචන මේක. නමුත් මේකත් කාටවත් කියන්න බෑ. වැරදි කියලා සටහනක් දාගන්න අනුච්ඡේදකින් නැතහොත්
නැතහොත් තොග ලබා ගැනීමේ පිරිවැය හා දාරක අමතක වුණොත් මේක හරිය ලියන්න පුළුවන්. මේක ලේසියිනේ. තොග ලබා ගැනීමේ පිරිවැය හා තොග තබා ගැනීමේ පිරිවැය තොග ලබා ගැනීමේ පිරිවැය හා තොග තබා ගැනීමේ පිරිවැය එකිනෙකට ඡේදනය වන මෙතන විතරයිද ඡේදනය වෙන්නේ එකිනෙකට ඡේදනය වන ලක්ෂයට අදාළ එකිනෙකට ඡේදනය වන ලක්ෂයට අදාළ එකිනෙකට ඡේදනය වන ලක්ෂයට අදාළ තොග ඒකක ප්‍රමාණය ආර්ථික ඇණවුම් ප්‍රමාණය ලෙස හැඳින්වේ. තොග ඒකක ප්‍රමාණය ආර්ථික ඇණවුම් ප්‍රමාණය ලෙස හැඳින්වේ. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ලෙස හැඳින්වේ. right. අපි මේ ප්‍රස්ථාරය පහලින් ඇඳගමු ටිකක් පැහැදිලිව. ප්‍රස්ථාරය ඇඳලා පෙන්නන්න දැන් මම කීප පාරක් ඇඳපු නිසා පුරුදුත් ඇති දැන් ප්‍රස්ථාරය අඳින්න. මේ අපි ප්‍රස්ථාරය ඇඳොත් අපි මේ පැත්තේ දානවා පිරිවැය. මේ පැත්තේ දානවා ඒකක ගණන. නැත්නම් ඒකක ප්‍රමාණය. එතකොට තොග ලබා ගැනීමේ පිරිවැය වක්‍රය මේ තොග තබා ගැනීමේ පිරිවැය වක්‍රය මේ cost of ordering මේක cost of holding. cost of ordering එකයි cost of holding එකයි. එතකොට මෙන්න මේ ලක්ෂයේදී ඡේදන ලක්ෂයේදී මුළු පිරිවැය අවම වීමක් දකින්න පුළුවන් අපිට. total cost එක මුළු පිරිවැය අවම වෙනවා. මේ මුළු පිරිවැය අවම වන ලක්ෂයට අදාළ මේ මුළු පිරිවැය අවම වන ලක්ෂයට අදාළ තොග ඒකක ප්‍රමාණය තමයි අපි කියන්නේ. මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ EOQ කියලා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය. මේ පැත්තට ගියොත් මේ ප්‍රමාණයට අදාළ පිරිවැය හොයාගන්න පුළුවන්. ආර්ථික ඇණවුම් පිරිවැය. මෙන්න මෙතනින් අපිට හොයාගන්න පුළුවන්. මේ ප්‍රමාණයට ගිය වියදම කීයද කියලා පිරිවැය කීයද කියලා. මෙතනින් එනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒකක ගණන. මෙතනින් එනවා ඒ ප්‍රමාණයට අදාළව අපිට ගිය පිරිවැය. එතකොට මෙතනින් එහාට හැමතිස්සෙම නේද? මෙතනින් එහාට හැමතිස්සෙම තබා ගැනීමේ පිරිවැය අඩුයි. හැට පේනවනේ ඒක ලබා ගැනීමේ පිරිවැය වැඩි. ඒක පෙන්වන්න අවශ්‍ය නැහැ. ආර්ථික ඇණවුම් ප්‍රමාණයෙන් එහාට ගියොත් තබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. නේ ලබා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. right. ඔය තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය නියෝජනය කරන නිරූපණය කරන ප්‍රස්ථාරය. මෙතනින් එනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය, මෙතනින් එනවා ආර්ථික ඇණවුම් පිරිවැය. හොඳයි අපි ඊට පස්සේ යමු අනිත් ප්‍රශ්නෙට. මෙන්න මේ ප්‍රශ්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී මේ ප්‍රශ්නේ ලියා ගන්න. ආර්ථික ඇණවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී ආර්ථික ඇණවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී
පිරිවැයෙහි හැසිරීම පිළිබඳව පහදන්න. ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී පිරිවැයෙහි හැසිරීම පිළිබඳව පහදන්න. ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී පිරිවැයෙහි හැසිරීම පිළිබඳව පහදන්න. මම උත්තරේ දෙන්න ඕනේ උත්තර දෙකක් දෙන්න පුළුවන්. පිරිවැයේ හැසිරීම බෝඩ් එකේ දැන් පෙන්නනවා. ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී පිරිවැයේ හැසිරීම පිළිබඳව පහදන්න. එතකොට මෙතනින් එකක් පෙන්නනවා. මෙතනින් අනිත් එක පෙන්නනවා. ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී පිරිවැයේ හැසිරීම පහදන්න කියවම අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. තොග ලබා ගැනීමේ පිරිවැය සහ තොග තබා ගැනීමේ පිරිවැය අවම වීම. නේද? තොග ලබා ගැනීමේ පිරිවැය සහ තොග තබා ගැනීමේ පිරිවැය අවම වීම. පළවෙනි කරුණ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම මුළු තොග පාලන පිරිවැය අවම වීම. නැත්නම් මුළු තොග පාලන පිරිවැය අවම වීම. කරුණු දෙකක් විදිහට උත්තරේ ලියන්න පුළුවන් ඔයගලන්ට. ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී පිරිවැය හැසිරීම, තොග ලබා ගැනීමේ හා තොග තබා ගැනීමේ පිරිවැය අවම වීම, ඒ වගේම මුළු තොග පාලන පිරිවැය අවම වීම. ඒක තමයි පිරිවැය හැසිරීම ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී නේද? තොග ලබා ගැනීමේ හා තබා ගැනීමේ පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මුළු තොග පාලන පිරිවැය අවම වීමක් අපිට දකින්න පුළුවන්. තොග ලබා ගැනීමේ සහ තබා ගැනීමේ පිරිවැය අවම වීම, ඒ වගේම මුළු තොග පාලන පිරිවැය අවම වීම කියන தত্ত্বය අපිට ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය වන අවස්ථාවේදී පිරිවැය හැසිරීම සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්. ඊට පස්සේ ප්‍රශ්නේ ලියා ගන්න. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ වැදගත්කම කුමක්ද? ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ වැදගත්කම නෙමෙයි ඒකයි අනේ වැදගත්කම කුමක්ද පැහැදිලි කරලා ඉවරයි. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ වැදගත්කම කුමක්ද? ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ වැදගත්කම කුමක්ද? අපි දන්නවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කරේ නැත්නම් අපි බැහැ වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය කොච්චරද කියලා දැනගන්න. පිරිවැය වැඩි වෙන්නත් බෑ, පිරිවැය අඩු වෙන්නත් බෑ. අපි දන්නවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කරේ නැත්නම් අපිට හොයාගන්න අමාරුයි කොච්චරද තොග ඇනවුම් කළ යුතු කියලා. නේ? තොග අඩුවෙන් ඇනවුම් කරොත් අපි දන්නවා ලබා ගැනීමේ පිරිවැය අඩු වුණාට ලබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. තොග වැඩියෙන් ඇනවුම් කරොත් අපි දන්නවා ඇනවුම් කිරීමේ පිරිවැය අඩු වෙනවා, තබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා අඩු වෙනුත් ගෙනල්ලා වැඩක් නැහැ, වැඩි වෙනුත් ගෙනල්ලා වැඩක් නැහැ. ඒතර ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ වැදගත්කම තමයි නේද? මුළු තොග පාලන පිරිවැය අවම වන පරිදි නැත්නම් මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය දැනගත හැකි වීම තමයි කියන්නේ වියදම අඩු වෙන විදියට ඇනවුම් කරන්න ඕනේ ඒකක ප්‍රමාණය දැනගත හැකි වීම තමයි මේකේ තියෙන එකම වැදගත්කම. ඉතින් අපිට ඕනේ වියදම අඩුවෙන් තොග ව්‍යාපාරයට ගෙන්න ගන්න. නැත්නම් ඒක ප්‍රශස්ත තොග පාලනයක් වෙන්නේ නැහැ නේ පිරිවැය ඉහළ ගියොත්. ඒක නිසා ඒතර උත්තරේ තමයි ලියාගන්න මුළු පිරිවැය අවම වන පරිදි ඊට ඕනේ වියදම අඩු කරගන්න. මුළු පිරිවැය අවම වන පරිදි මුළු පිරිවැය අවම වෙන්නේ අර දෙක ඡේදනය වෙන තැනදී විතරයි. මුළු පිරිවැය අවම වන පරිදි මුළු පිරිවැය අවම වන පරිදි මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය දැනගත හැකි වීමයි. මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය දැනගත හැකි වීම තමයි මේකේ තියෙන එකම වැදගත්කම. වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය දැනගත හැකි වීමයි. වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය දැනගත හැකි වීමයි. right
ඊට පස්සේ අපේ අනිත් ප්‍රශ්නෙට අපි යනවා අන්තිම ප්‍රශ්නය ඇත්තටම ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත කවරේද? ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත කවරේද? ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අපිට දත්ත තුනක් අවශ්‍යයි. නේ ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අපිට දත්ත තුනක් අවශ්‍යයි. ඔයගොල්ලෝ දන්නවා ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කරද්දී අපි cost of holding යටට දානවා. ඒ වගේම cost of ordering එක තමයි උඩට දාන්නේ. ඒ වගේම demand එක දාන්න ඕනේ. මේ අපි ඒක දෙකෙන් වැඩි කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි ආර්ථික ඇණුම් ප්‍රමාණය ඒකේ වර්ගමූලය ගන්නවා. EOQ එක ගණනය කරන්නේ. EOQ සමානයි දෙකයි නේද? දෙක D කියන්නේ demand එක වාර්ෂික ඉල්ලුම අවශ්‍යයි ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත කවරේද? D කියන්නේ demand එක වාර්ෂික ඉල්ලුම අවශ්‍යයි ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා demand එක D. ඊට පස්සේ cost of ordering කියන්නේ CO කියලා කියන්නේ ඇණවුමක් සඳහා පිරිවැය. ඇණවුමක් සඳහා පිරිවැය. ඇණවුමක් සඳහා පිරිවැය. ඇණවුමක් සඳහා පිරිවැය. ඇණවුමක් සඳහා පිරිවැය අවශ්‍යයි අපිට ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කරන්න. ඊට පස්සේ cost of holding කියලා කියන්නේ ඇණවුමක් සඳහා තබා ගැනීමේ පිරිවැය. ඇණවුමක් සඳහා තබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ඉල්ලුම D වලින් පෙන්නන්නේ ඇණවුමක් සඳහා දැරිය යුතු පිරිවැය. ඇණවුමක් සඳහා තබා ගැනීමේ පිරිවැය තමයි CH වලින්. එතකොට demand එක දැනගන්න ඕනේ. ඇණවුමක් සඳහා පිරිවැය දැනගන්න ඕනේ 2 3. ඇණවුමක් තබා ගැනීම සඳහා දැරිය යුතු පිරිවැය දැනගන්න ඕනේ. එතකොට ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත කවරේද? එක වාර්ෂික ඉල්ලුම වරහන් ඇතුලේ දාගන්න D කියලා. නැත්නම් මෙහෙම දාලිවත් කමන්නේ. එක වාර්ෂික ඉල්ලුම. 2 ඇණවුමක් සඳහා පිරිවැය. ඇණවුමක් සඳහා ඕන ඇණවුමක් සඳහා දැරූ පිරිවැය. ඇණවුමක් සඳහා දැරූ පිරිවැය. ඇණවුමක් සඳහා දැරූ පිරිවැය. ඇණවුමක් සඳහා දැරූ පිරිවැය. ඊටසේ cost of holding ඇණවුමක් සඳහා දැරූ තබා ගැනීමේ පිරිවැය. 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 එතකොට ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අපිට වාර්ෂික ඉල්ලුම ඕනේ. ඇණවුමක් සඳහා දැරූ පිරිවැය ඕනේ. ඇණවුමක් සඳහා දැරූ තබා ගැනීමේ පිරිවැය දැනගන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි යනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. ඒකට පැහැදිලි ඔයගලන්ට සූත්‍රය ප්‍රශ්නයක් ලියගෙන ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීම. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. සූත්‍රය දන්නවා ඔයගොල්ලෝ 2D CO බෙදීම CH සමානයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය.
ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි කොහොමද 2යි CO බෙදීම CH. හරි නේද? සූත්‍රය ගණනය කරන සූත්‍රය ආර්ථික ඇණවුම් ප්‍රමාණය අපි ලියාගමු ගාණක් ළමයි එක ගාණක් මෙන්න මේ ගාණ එක්තරා භාණ්ඩයකට අදාළ එක්තරා මෙහෙම නෙමෙයි එක්තරා ද්‍රව්‍ය තොගයකට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. එක්තරා ද්‍රව්‍ය තොගයකට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. එක්තරා ද්‍රව්‍ය තොගයකට අදාළ එක්තරා ද්‍රව්‍ය තොගයකට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. එක්තරා ද්‍රව්‍ය තොගයකට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. යටින් යට ලියා ගන්න පුළුවන් වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය ඒකක වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය ඒකක 30000යි. ඒකකයක පිරිවැය ඒකකයක පිරිවැය 120යි. ඒකකයක පිරිවැය 120යි. එක් ඇණවුමක් කිරීම සඳහා යන පිරිවැය 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 12යි. තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයකට රුපියල් 2යි. ඒකකයක පිරිවැය රුපියල් 120යි. එක් ඇණවුමක් කිරීම සඳහා වැය වන පිරිවැය රුපියල් 12යි. තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයකට රුපියල් 2යි. අපිට කියන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්න කියලා. අමාරු නෑ ලේසි. ඉතින් අමාරු ගාණක් නෙමෙයි. නේද? එතකොට වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය ඒකක කියන්නේ මේ ඩිමාන්ඩ් එකනේ නේ? එතකොට මේ අතර තියෙන වැඩි කිරීමනේ මේ මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ දෙක වැඩි කිරීම මේ දෙක එහෙමම ලියනවා දෙක ඩිමාන්ඩ් කියන්නේ වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය කියන්නේ ඉල්ලුමනේ 30000යි cost of ordering එක 12යි නේ. එතකොට ඒක බෙදනවා තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය රුපියල් 2කින්. ඒකේ වර්ගමූලය ගන්න ඕනේ. එතකොට වැඩි කරලා ගත්තොත් මේ ටික වැඩි කරලා ගත්තොත් 3 ලක්ෂ ඔයාලා වැඩි කරන්නම
7,20,000 බෙදීම 2 හරිද 7,20,000 බෙදීම 2 7,20,000 දෙකෙන් බෙදපුවාම 3,60,000යි 3,60,000 වර්ගමූලය 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 600යි උත්තරේ EOQ එක 600යි හරිද ළමයි ඒක හරිද හැදුවද ඔව් සර් හැදුවා. හරි ආර්ථික කැනෝන් ප්‍රමාණය මෙන්න මේ ගානක් ටක් ගාලා හදන්න ඉක්මනට මම මුත් කියන්නේ මෙන්න ඉලක්කම් ටික වාර්ෂික ඉල්ලුම 20,000යි තව ගානක් අභ්‍යාසයක් වාර්ෂික ඉල්ලුම 12,000යි වාර්ෂික ඉල්ලුම 12,000යි මේ ඒකක පිරිවැය මට ඉස්සෙල්ලා කියන්න බැරුවගේ ඒකක පිරිවැයෙන් අපිට වැඩක් නැහැ අපිට සූත්‍රයේ එකක පිරිවැය අවශ්‍ය නැහැනේ වාර්ෂික ඉල්ලුම 12,000යි එක් කැනෝමක් කිරීම සඳහා වන පිරිවැය 300යි 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 තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයකට රුපියල් 2යි තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයකට රුපියල් 2යි